උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා දූදරුවන් විසින් ආදරණීය පියාණන්ගේ ජන්මදිනය හේතු කොටගෙන දහම් පිපාසයෙන් පෙළෙන ලෝවැස්සන් වෙත මේ දහම් අමාපැන් පිළිගන්වනු ලබයි. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2021 වර්ෂයේ ජූනි මාස 10 වන දිනට වසර 80ක් සපිරෙන කොටුගොඩ ගණේපොළ පදිංචි විශ්‍රාමික ගුරු සිරිසේන කුමාරගේ මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේගේ සසර ගමනාන්තයද මේ භවයම වේවා. උන්වහන්සේ කරන්නා වූ මෙම දහම් මෙහෙවර දිවි ඇතිතුරා සුවසේ කරගෙන යාමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ධර්මයේ ශ්‍රවණය කරන සියලුම දෙනාට වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් නිවන් මඟ සාක්ෂාත් පිණිස හේතු වාසනා වේවා. දරු මුණුබුරන්ට තුනුරුවනේ ආශිර්වාදයෙන් ලොවට වැඩදායක යහපත් පුරවැසියන් බවට පත් වේවා. පවතින කොරෝනා වසංගතය මුළු ලෝකයෙන්ම තුරන් වී රටට ලෝකයට සෙත සැලසේවා. සියල්ලන්ටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන නහිංසති අත්නෝ සුඛමේ සානෝ පෙච්චතෝ ලබතේ සුඛං තී. මෙම ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක දූදරු පිරිස ප්‍රමුඛව සිටින්නා වූ ධර්ම ශ්‍රවණ අභිලාෂී සදහැවර පින්නතුනි, කියමනක් තියෙනවා බේබීස්ට් ෆස්ට් කියලා. එහෙම නැත්නම් හොඳම දේ දරුවන්ට කියලා කියමනක් අපේ සමාජයේ පවතිනවා. මේ දවස්වල දරුවෝ ඔන්ලයින් වලින් පාඩම් කළත් බොහෝ විට ගෙදර සිටින්නේ. ඔවුන්ට ගත කරන්න වෙලා තියෙන ජීවිතය වෙනදා වගේ කෙලිලොල් නැති ඒකාකාරී, සමහර විට අමිහිරි එකක් වෙන්න පුළුවනි. මෙබැවින් ඔවුන් ගැන කල්පනා කළා අපි පසුගිය දිනක ඔවුන් සඳහා විශේෂ ධර්මදේශනාවක් කරනු ලැබුවා. ඒක විදේශීය වශයෙන් උත්පැවතුන ඉල්ලීමක් සහ මව්වරුන්ගේ ඉල්ලීමක්. ඉල්ලීම කරන්නටත් පෙර අපි දේ කරලා තිබුණා. නමුත් අපිටත් ඒක කල්පනා වුණා. මේ නිසා මම කල්පනා කරනු ලබනවා මේ වෙලාව වැඩිහිටියන්ට නුසුසුයි කියන්න නෙමෙයි එකෙන් හදන්නේ. දරුවන්ගේ භාෂාවෙන් දරුවන්ගේ ලෝකයට අදාළ කරුණු පැහැදිලි කිරීමක් කරන්නට. මොකද ඔය පාර වැරදිලා නිවැරදි කරගන්නවට වඩා පාර වරද්ද ගන්නෙම නැතුව යනවා නම් හොඳයිනේ. දැන් වර්තමාන සමාජයේ වැඩිහිටියන් වැරදි පාරක ගිහින් පස්සේ බණ අහලා ජීවිතේ නිවැරදි කරගන්නවා. නමුත් හැදෙන වැටෙන දරුවන් වශයෙන් සුන්දර ඔබට වරද්ද ගන්න නැතුව ඉන්න පුළුවන් නම් කොපමණ හොඳද? අනේ බඳු ජීවත් වීමේදී අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාවක් නැත්තම් පාරක් තමයි බුදු සමයෙන් උගන්වන්නේ. ඔබ ඇසුරු කරන ගුරුවරු, ඔබ ඇසුරු කරන දුරවරු දන්නා දේවල් ඔබ ඇසුරෙන් සවන් දී ගන්නවා. ඒ නිසාමනේ ඔබ ගුරුවරුන්ට වඩා දක්ෂ බවට පත් වෙන්නේ ගන්න නිසා. මේ ගුරුවරුන්ටත් ගුරුවරයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේත් මේ සමාජයට යමක් දුන්නා. මේකත් අපි තේරෙන භාෂාවෙන් කිව්වහම පුළුවන් ඉක්මනින් ගන්න ඕන. ඒ ගත්තම අර ගුරුවරයාට වඩා දක්ෂ ගුරුවරයෙක් වෙනවා වගේ ඔබටත් හොඳ දක්ෂයෙක් සහ සැනසිලිදායක පුද්ගලයෙක් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. මේ පිළිබඳව මම ගාථා දෙකක් පාවිච්චි කරනවා. පළවෙනියෙන් මම ඔබට මාතෘකා පාඨයේ වශයෙන් ගත්තේ දෙවෙනි ගාථාව. ඒක පසුව විස්තර කරන්නේ. මීට පළමුව තව ගාථාවක් තියෙනවා. මේ ගාථාවේ දහම් පෙළ මම
එදාට පමණක් සීමා කරලා ඒ සිද්ධියට සමනක් සීමා කරන්නේ නැහැ. වර්තමානයේ ඔබ හැමෝටම සමස්ත සමාජයටම ගලපනවා මම මේක. ගලපලා බලමු අපි මොකද වෙන්න ඕන කියලා. ඔය දහම් පාසල් යන විට පුංචි කතාවක් ඉගෙන ගන්නවානේ ගැරන්ඩියෙකුට පහර දුන්න ළමයි කියලා. ඒකේ තමයි ඔය කතාව තියෙන්නේ. මම ඒක කියන්න මෙතන ගන්නෙ නෑ. ඒ ආශ්‍රයෙන් තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙතරම් පුළුල් ධර්ම කරුණක් ඔබේ සැප පිණිස හේතු වෙන ආකාරය සහ ඔබේ දුක පිණිස හේතු වෙන ආකාරය විස්තර කරලා තියෙනවාද? පළවෙනි ගාථාව සුඛ කාමානි භූතානි. සුඛ කියන්නේ සැපවලට, කාමානි කියන්නේ කැමැතිවලට, භූතානි කියන්නේ සත්වයින්ට. ඔබෙන් පටන් ගන්න. අනිත් අය ගැන හිතන්නේ නැතුව. ඔබ දුකට කැමතිද, සැපට කැමතිද? ඔබ පීඩාවට පත් වෙන්න, හිංසාවට පත් වෙන්න, රිදුම් කන්න, මැරුම් කන්න කැමතිද? මම අත උස්සන්න එහෙම කිව්වොත් මගේ ඉදිරියේ ඉන්න අයට ඔක්කොම අත උස්සනවා අපි කැමති නෑ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකට පෙන්නනවා අත්ූපනායක ධම්මපරියාය. සිංහලෙන් නම් තමන් උපමා කොට හිතලා බලන ක්‍රමය. මම කැමති නැද්ද බැනුම් අහන්න? මම කැමති නැද්ද රිදවන්න? මම කැමති නැද්ද ගුටි කන්න? මම කැමති නැද්ද මැරුම් කන්න? එහෙනම් අනිත් අයත් කවුරුත් කැමති නැහැ. එහෙමයි මේ ධර්මපරියාය හැටි. මම තම මුල් කොට ගත්තාම තේරුම් ගන්න ලේසි. අනිත් අයටත් හැමෝටම තමන්නේ. ඒක දරුවන්ට විතරක් නෙමෙයි සතා සතුන්ටත් සියලු දෙනාට ඊට පස්සේ අදාළයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. හැබැයි යමෙක් ඔය දණ්ඩේන කියන වචනේ මම කෝටුවකට විතරක් ගන්නෙ නෑ, ඊට වඩා පළලල්ල ගන්නවා. දණ්ඩේන විහිංසතේ. දඬුවකින් නැත්නම් දඬුවමකින් රිදවනු ලැබෙයිද කියලා බලමුකෝ අපි. එහෙම කරලා ඒ කරන කෙනා අත්තනෝ සුඛං ඒසානෝ. තමන් සැප හොයයිද? පරලෝ වශයෙන් ඕනේ, මෙලෝ වශයෙන් ඉස්සරහටම අපි ගනිමු. මෙහෙම කරන කෙනා පස්සේ සැප ලබන්නේ නැහැ. සැප කැමති වුණාට සැප බලාපොරොත්තුවෙන් තවත් කෙනෙකුට හිංසාවක්, පීඩාවක්, රිදවීමක්, කරදරයක් කරනවා නම් පස්සේ කාලෙක ඔහුට සැප හම්බ වෙන්නේ නැහැ. හොඳ දර්ශනයක් නේ. දැන් බලමු මේ යෝදණ්ඩේන විහිංසති කියන එක කොහොමද පාවිච්චි කරන්න කියලා. කෝටුවකින් ගහනවා කිව්වම ඒක පොඩි දෙයක් බවට පත් වෙනවා. ඒ වගේමද තියෙන්නේ දඬුවම් මේකේ. පළල්ල තියෙනවා. දැන් අපි කියමුකෝ ගෙදර තාත්තා ඉන්නවයි කියලා. මේ තාත්තා මද්යපාන ලෝලියෙක්. එහෙම නැත්නම් වෙරි වෙලා ඉන්න කැමති කෙනෙක්. ගෙදර එනකොට ඇස් දෙක රතු කරගෙන දැන් ඉන්නේ. දැන් පූසා පේන්නත් බෑ, සුනකයා පේන්නත් බෑ, දරුවෝ පේන්නත් බෑ, අම්මා පේන්නත් බෑ. අධිපතිත්වය පතරනවා. ගෙදරින් යන්න කියලා කියනවා. දැන් ඔහු මොකද කරන්නේ? මේ ඔක්කොටම හිංසා කරනවා තමන්ගේ මත්පැන් වල වෙරියෙන්. ඔහුව වයින් කළේ කවුද? මත්පැන් මුදලාලි, තැබෑරුම. මේ සමාජයේ දුකටපත් කරන පුද්ගලයෙක් බවට පත් කළේ එහෙනම් තැබෑරුම්කාරයා තමයි මත්පැන් විකුණන්නේ. එහෙනම් ඔහුත් මේ පාපකාරීත්වයේ වැරදිකාරයෙක්. අන්න එහෙමයි මම මේක දකින්නේ. මම දන්න කරුණු තියෙනවා එහෙම. එක්තරා නිවසක ඉපන් දරුවෝ පිරිසක් ඉන්නවා. පියා ඇවිදින් මොකද කරන්නේ? හැන්දෑවට පහර දෙන එක කරන්නේ. එනවා දකින්නකොට බය වෙලා අම්මයි දරුවෝ ටිකයි කැලේ පනිනවා. උදේ තමයි ආයේ එන අනුරාධපුර පැත්තේ කතාවක් මේක මගේ පොතක තිබුණේ. දැන් සැපද විඳින්නේ. අර මිනිස්සු සිහිවිකලෙන් එන්නේ හිට උදේට සිහියට එන්නේ. ඒකට තවත් පෞද්ගලික ඕනකම් තියෙන්නත් පුළුවන්. ඒවා ඉටු කරගන්න තමයි මේ වද විඳින්නේ.
එතන මම මේකත් දන්නේ යෝ දණ්ඩේන විහිංසති. අර ඔක්කොම හිංසාවක්. එහෙනම් අපට තේරෙනවා මිනිසාගේ සිහිය විකල් කරවන අසිහියෙන් කටයුතු කරන්නට පොළඹවනු ලබන මේ දේවල් කෙනෙක් දෙනවා නම් ඔහුට ඔහුව මේ පිස්සෙක් බවට පත් කිරීමේ මුල මේවා කරන අයත් ඉන්නවා. ඔවුනුත් සමාජයේ පරිහානියට දුකට පත් කරන එකේ කොටස්කරුවන් වෙනවා. ඔවුන්ටවත් සැප හම්බ වෙන්නේ නැහැ. ඔබ දන්නවද ඔය දවල් මිගල් රෑ දනියෙල් කියලා කියවනක් තියෙනවා. මේ පෙන්වන්නේ දෙපැත්තට දවල් දෙකට චරිත දෙකක් කියන එක. වර්තමානයේ හොයලා බැලුවොත් එහෙම ඔය සුදු ඇඳගෙන එහෙමත් නැත්නම් තවත් ඒ වගේ ප්‍රභූ මට්ටමින් ඉවත් වෙන බොහෝ දෙනෙක් සමාජ සේවා මෙහෙවර කරන්න කතා බහ කරන සේවකයෝ වශයෙන් පෙනී ඉන්න යටින් හොයලා බැලුවොත් හොඳමත් පැන් ශාලාවල උරුමකාරයෝ. එයා නැත්නම් එයාගේ බිරිඳ වෙන කාට හරි නමට තියනවා වෙන්නත් පුළුවන්. ලොකු තැබෑරුම් වල අයිතිකාරයෝ. එහෙනම් ඒ අය මේ රට හදනවාද එතකොට අර මිනිසුන් පිස්සු ටිකක් බවට පත් කරලා ඔවුන්ගෙන් සමාජයට වදා දෙයක් දෙනවා. හොඳයි ඔබ එහෙම කෙනෙක් නෙවෙයි. තව දරුවනේ. ඔබ එතෙන්ට ගියොත් එතකොට ඔබට සැප ලැබෙයි කියලා හිතෙනවද? ඔබ එතෙන්ට දැන් ගිහින් නැහැ. ඔබ මෙතෙන්ට යන්නේක අපට වළක්ව ගන්න අවශ්‍යයි. මම ඒකට පෙර ධර්ම දේශනාවේදී කිව් වදාලේ ඉගෙන ගත්තේ නැතුවම නූගත් හොරෙක් වෙනවා. ඉගෙන ගත්තාම උගත් හොරෙක් වෙනවා. දෙන්නම රට කනවා. ඒ පොතපත ඉගෙනීමට විතරක් මේ වැඩේ කරන්න බෑ. එහෙනම් අර සාධාරණ සමාජයේ මනුස්සකම ඒවා පිළිබඳව අවබෝධයක් ලබාන යන්න වෙනවා. අන්න දරුවෝ මේක තේරුම් ගන්න වෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරන්නේ හානි ඊට පස්සේ එකකින් වලකින ආකාරය කතා කරන්න වෙනවා. දැන් ඔය මේ දවස්වල විශේෂ දිනයක් තියෙනවා. ලෝකේ මත් ද්‍රව්‍ය නැත්නම් මත් දුම්මැටි විරෝධී දිනය. අලුත් ප්‍රවෘත්තියක් තියෙනවා. දැන් මේ මෑතදී මේ ලෝකෙට වැළඳිලා තියෙනවානේ පෙනහළු නිසා මරණයටපත් වෙන රෝගයක්. දැන් මේ පෙනහළු කියලා කියන්නේ පුංචි කුටි තියෙන එකක්. ගර්ත කියලා කියනවා ඒවට. මේවට හුස්ම ගත්තාම ඒව ඇතුල් වෙනවා, පිරෙනවා. රාත්‍රියේ ශරීරයේ ගමන් කරන ලේ එතෙන්ට ඇවිදින් ඔක්සිජන් අවශෝෂණය කරගෙන ලේ පිරිසිදු කරගන්නේ මේ පෙනහල්ලේදී. එතකොට ඒක හොඳට තියෙන්න ඕන. හොඳට හුස්ම අරගෙන ව්‍යායාම කිරීම තුළින් පපුව පළල් කරගෙන ඒක කොහොර හොඳට තියාගන්න එකනේ. නමුත් මේකට දුම් ගහනවා කට්ටියක්. ඔය මම නම් දැකලා තියෙන්නේ ඔය මීමැස්ස මී කඩන්න බඹර කඩන්න එහෙම තමයි දුම් ගහනවා දැකලා තියෙන්නේ. මොකද උන් මත් වෙනවා දුම් ගහපුවාම. නමුත් මේ සමාජයේ මත් දුම් වැටි ඔස්සේ පෙනහළු වල දුම් ගහන්න පටන් ගන්නවා. දුම් ගහ තම්බන්න පටන් ගන්න තියෙනවා. රංගෙම තැඹුණ අය ඊට පස්සේ කැස්ස හැදෙනවා. අධිකට මොකද අර ගර්ත කුහර තම්බගෙන තියෙන්නේ. නොනවතින කැස්සක් සමහර අයට. ඒ වගේ මේ වගේ සේමාසනීපයක් හැදුනොත් එහෙම ඊතා ඉක්මනින් පරලෝ යන්න වෙනවා. දැන් මෙහෙම මම මේ කියන දේශකයන් වහන්සේ අවුරුදු 20 ගණනක් ළමෙක් සහ තරුණෙක් වශයෙන් ඉඳලා අවුරුදු 40ක් තමයි පැවිදි ජීවිතය ගත කරන්නේ. ජීවිතේ කිසිම දවසක ඒ ගිහි සහ පැවිදි දෙකේදීම දුම් මැටියට ඇඟිල්ල තිබ්බ උනේ නැහැ, තොල් අතරට ආවේ නැහැ. මත්පැන් ගැන කවර කතාවද? අදටත් හොඳට හුස්ම ගන්න පුළුවන්. තප්පර 20ට වඩා 30ක් 40ක් ඉන්න පුළුවන් පෙනහළු දෙකක් තියෙනවා. මොකද තම්බගෙන නැහැ පෙනහළු දෙක. දැන් ඔබ දැකලා තියෙනවද වැඩි හිටියොත් දැන් පෙනහළු තම්බනවා. අනිත් අයගේ තම්බනවා. ඒකට කියන අක්‍රිය දුම්පානය කියලා. එතකොට දැන් මේකට බය වෙලා මේ සමාජයේ අද අය 48ක් දුම්පානය කරන අයගෙන් දුම්පානය අතහැරලා කියනවා කොවිඩ් වලට බයයි. 48න් 50ක් ආයෙ නම් කවදාවත් දුම්මටිය කටපුවා අන්න ඇස්පෑදුනා. මේක මහලොකු උජාරු ක්‍රියාවක් විදිහට තමයි අවුරුදු 15ක් ඉස්සත් 30කට ඉස්සෙල්ලා ගත්තේ. එහෙම නැත්තම් සමාජය පිළිගන්නේ නැහැ කියලා. නමුත් ඒකද ඇත්ත. ඔබ රෝගියෙක් කරලා අකාලේ මරණ එක නේද කරන්නේ?
විසිදාහත්ද කොහෙද ලංකාවේ පිළිහිකා පිල්කරුවන්ගේ මරණ සංඛ්‍යාව. තව අතිරු ආබාධ ගණනකට බලපානවා. එතකොට මේ නිෂ්පාදකයා එහෙනම් මොකද කරන්නේ? මිනිස් සමාජයට සැපද දෙන්නේ දුක්ද දෙන්නේ? අපට ඔවුන් හදන්ට දැන් අපට බැරි වෙයි. ඔබ ඔවුන් නොවනවා නම් ඔබ ඔවුන්ගෙන් කෙනෙක් බවට පත් නොවෙන්න නේද ඕන? මම මේ බණ කියන්නේ ඔබට. ඒ සමාජය විසින් දැන් ඒවා ප්‍රතික්ෂේප කරයි වෙහෙලයි. අයෝකට කියනවානේ ආර්ථික විද්‍යාව ඉල්ලුම සහ සැපීම අතර න්‍යායක් තියෙනවා කියලා. මත්පැන් ඉල්ලන නිසානේ සපයන්නේ. දුම්මැටි ඉල්ලන නිසානේ සපයන්නේ. හොඳයි අපි ඉල්ලන්නේ නැත්නම් සැපීම අඩාල වෙනවා නේද? මේක තමයි හොඳම ක්‍රමය කාටවත් රිදවන්නේ නැතුව. එනිසා මම දකින්නේ මේ දරුවෙක් කියලා කියන්නේ මලක් වගේ කෙනෙක්. හොඳ පිරිසුදු හිතක් තියෙන කෙනෙක්. නමුත් මෙතනම ආරම්භ වෙනවා දුකට පත්වීම. ඒ දණ්ඩේන හිංසති යටතේදී නංගිට මල්ලිට අක්කට අයියට සතෙකුට එහෙම නැත්නම් ක්‍රීඩා තරඟයකදී විපක්ෂ අනිත් පැත්තේ අයට රිදවන්න ගියොත් ඔබ එතන පාවිච්චි කරන්නේ කෝටුවක් විතරක් නෙවෙයි. අත පාවිච්චි කළත් කට පාවිච්චි කළත් පාවිච්චි කරන්නේ හිංසනය. එහෙනම් ඒ යන්නේ දුකටපත් වෙන්න. දුකටපත් සමාජයත් දුකටපත් වෙනවා, ඔබත් දුකටපත් වෙනවා. ඒක වෙන අත්තනෝ සුඛං හේසානෝ මෙහෙම කරලා නම් සැප හොයන්නේ. එහෙනම් එයාට හම්බ වෙන්නේ නැහැ සැප කියලා තියෙනවා. දැන් දුරදිග බලන්න දරුවෙක් වශයෙන් මේ පාරේ ගිහින් දුකටපත් වෙනවාද ඔබට තව ඉඩ තියෙනවා. ජීවිතේ ජීවත් වෙන්න ඉඩ තියෙනවා. අර ඒවා කරපු අය ඒවයින් මරණයටපත් වෙන හැටිත් පේනවා. එහෙනම් අපට මේ තමන් සමග ජීවත් වෙන විට ඉන්න අයත් සමග සුහදව කතා බහ කරගෙන විරුද්ධ නොවී රිදවන්නේ නැතුව පලිගන්න යන්නේ නැතුව හිංසා කරන්න යන්නේ නැතුව ප්‍රශ්න විසඳ ගන්න ඕන මනසක් නේද තියෙන්න ඕන. මේ නිසා මම දකින්නේ එක දරුවෙක් තනියෙන් ජීවත් වුණොත් ආත්මාර්ථකාමී වෙනවා, තනියෙන් කන්න හදනවා. 4-5 දිනක් හිටියොත් බෙදාන කන්න පුරුදු වෙනවා, පුරුදු කරගන්න ඕන. පුරුදු කරගෙන ලොකු කෑල්ල හොයන පුරුද්ද වෙනකොට ලොකු කෑල්ල අනිත් අයට දීලා හතුරු වෙන පුරුද්ද දක්වා මේක දිනු කරගන්න ඕන. ළමා කාලේ සමහර වෙලට චොක්ලට් එකක් එහෙම හම්බ වුණාම ලොකු කෑල්ල තියන පොඩි අනිත් අයට දෙන්න හදන්නේ. ඔය ආත්මාර්ථකාමීත්වයේ ආරම්භ තැන. ඒ ලොකු කෑල්ලෙන් බඩ පිරෙන්නේ නැහැ. නමුත් සමාන හරි ලොකු කෑලි දරුවන්ට නංගිලා මල්ලිලට දීලා Tamanට පුංචි කෑල්ලකින් කෑමත් හම්බ වෙනවා. නමුත් සතුටත් හම්බ වෙනවා නේද? උදව් කළා කියලා. එහෙම හරවන්න මේක. මම ඉස්සර කරන්න එපා. අර මම කියන්නේ කයට නෙමෙයි බුදු සමයේ. අර කෑදරකමට. එතකොට ඒක වැඩෙනවා. දැන් එතකොට ආයෙත් මොකද වෙන්නේ? අනිත් අයට සැප දෙන්නේ නැති වෙන්න හදන්නේ. Taman සැප හොයන්න හදනවා චොක්ලට් කෑල්ලේ. රසයේ සැප හොයන්න හදනවා අනිත් අයට දෙන්නේ නැතුව. ඒතරම් ඒ විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔබට තිබෙනවා නිවසක්. ඔබට තියෙනවා පොතපත. මේව සම්බන්ධයෙන් පවතිනවා වෙනස්කම්. මව්පියන්ට සියල්ලම සමාවරණ සපයන්න බෑ. අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් මේ සියල්ල එක්ක මව්පියන්ට එරෙහි වෙන එක, ඔවුන්ට විරුද්ධවාදීන් කරගන්න එක, ඔවුන් මොනවද අපට කළේ කියන එක නෙමෙයි සත්පුරුෂ ධර්මය කියන්නේ. යමක් දැහැමෙන් තිබෙනකොට කම්මැලි වෙනවා. ලෝදිනා ජයගත් හපන්නු කියන අය හොයලා බැලුවොත් එහෙම කණ්ඩ නැතුව ඉන්න තනක් නැතුව ජීවිතේ දුක් සහගතව ගිහින් තමයි ගොඩ ඇවිත් තියෙන්නේ. නෑ උන්ට ඒ පහසුකම් තිබිලා නෙමෙයිනේ. ඒ නැති බැරිකම උන් පාරක් කොටගෙන තියෙනවා මේකෙන් ගොඩ එන්නට. ඒකට ඉතින් පුංචි කාලේ මං කියලා මගේ කාලේ මිහිරපත්තරේ කතන්දර ගොඩක් තිබුණා ජයගත්ත අය. අදත් තියෙනවා ලෝදිනා ජයගත් හම්පන්නු. එහෙම නැත්නම් ප්‍රකට සමාගම් ලෝදිනෝ හැටි කියලා. ගංගාවක් ආරම්භයේ මහ විශාල ගඟක් නෙමෙයිනේ, පුංචි උල්පතක් විතරයි. නමුත් ඒකට එකතු වුණොත් හොඳ දලපහරවල් පහලට ගඟක් වෙනවා. මේ දරුවන්ගේ ජීවිතේ පුංචි උල්පතක්. පිරිසිදු ජලයේ තියෙන උල්පතක්. මේකට බොර වතුර කලවම් කරන්න නැතුව ගෙනියන්න ඕනේ. අන්න ඒක තමයි අපි මේ දරුවන්ට කතා කරන්නේ.
එනිසා මේ ගාථාවෙන් ඔබට කියන්නේ මේ මොකක්ද? සැප හොයනවා නම් කාටවත් රිදෝලා නම් සැප හොයන්න යන්න එපා. කාටවත් බොරු කරලා නම් සැප හොයන්න යන්න එපා. කාගේවත් කොටස උදුරගෙන නම් සැප හොයන්න යන්න එපා. ඇයි ඒ? තථාගතයන් වහන්සේ පැහැදිලි කරව දාරනවා පෙච්චසෝ නලබතේ සුඛං හමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අවිය මේක අවියක් කියන්නේ අපි කඩුවටනේ ඔබ අවියක් කියන්නේ නැත්නම් තුවක්කුවටනේ. නෑ හිංසාව අවියක්, රිදවීම අවියක්, බලහත්කාරකම අවියක්, පීඩණයටපත් කිරීම අවියක්. අවියක් ඒ. එතකොට මේ සඳහා අපට ඔබ ඉන්න පරිසරය ලබා දීලා තියෙනවා පරීක්ෂණ මට්ටම් කීපයක්. ඒ පරීක්ෂණ වලින් සමත් වෙන්න. වල් පැලෑටි මල් පැලෑටි පුංචි සතුන් ගෙදර ඉන්න සොරතල් සතුන් ඒ වගේම සුනකයා එහෙම නැත්නම් ගවයා එහෙමත් නැත්නම් පූසා මේ සත්ත්ව කොට්ටාස ඉන්නවා. ගහලා hina වෙන්න පුළුවන්, රිදෝලා hina වෙන්න පුළුවන්. මොකද වුන්ට නඩු දාන්න බෑනේ. ඊට පස්සේ ලොකු කාලෙත් කියයි ලොකු වෙලා ඔය වගේ කරලා උඹලා මට මොනවා කරන්නද කියලා සල්ලි හරි නීති බලය තියෙනවා. අර පුරුද්ද තමයි අතෙන්ට යන්නේ අර. එනිසා බුදු සමය පෙන්වන්නේ බලය හැකියාව තිබියදීත් හිංසා නොකර ඉන්න පුළුවන් වෙන්න ඕන කියලා. බැරිකමට නෙවෙයි. එනිසා අපිට මේ පරීක්ෂණය එදිනදා ජීවිතේ හමු වෙනවා. ඔබට පුළුවන් ද මේ හැමෝටම ලෙන්ගත්කම දක්වන්න. ඒ ලෙන්කනක දැක්වීම කියන්නේ ආදරයෙන් වඩා ගන්නවා කියන එකම නෙවෙයි. හිරිහැර නොකරන එක. ජෝ දණ්ඩේ නහිංසති නොකරන එක. අන මේ පාරේ යන්න හදනවා නම් ඔබට ජීවිතය අගට ගියන් පස්සේ තරුණ මැදිවිය මහලු දක්වා ඔබත් යයි. නමුත් ඔබට වැඩිහිටියන්ට වගේම තේරේවි දැන් වැරදි පාරක ගියේ කියලා. මොකද චිත්ත අභ්‍යන්තරය මම ඒක පසුගිය දේශනාවේදී කළේ චිත්ත සංකලිතා භික්කවේ සත්තා සංකලිස්සන්ති කියන පදේ යටතේ සිත කෙලසීම කියන කාරණේ සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මේ නිවසක ඉන්න පාසල් නොයා ඉන්න ලැබිලා තියෙන කාරණාව අපටවත් එහෙම ලැබුණේ නැහැ. 1971 ද කොහෙද ටික දවසක් තිබුණා අපිට. ඒ අරුණම කවදාවත් එහෙම උනේ නැහැ. ඔබට මේක අභාග්‍යයක් කරගන්න එපා. ඔබේ කයේ වැඩෙන එක පොතපතෙන් වැඩ ඒව අඩු වෙන්නේ නැහැ. මොකක්වත්. මහ ලොකු අඩුවක් වශයෙන් සලකන්න එපා ඕක. නමුත් ගුණධර්ම ටික අයින් කරගත්තොත් එහෙම අඩුවක් වෙනවා. ඒ නිසා මේ gedara ඉන්න ගමන් ඔවුනොවුන් අතර සාමය සමගිය සමාදානය වැඩි දියුණු කරගන්න ඔවුනොවුන්ට ගෞරව කරන්න ආදරය කරන්න උදව් කරන්න මොපෙදනවා නම් අක්කට නංගිට අයියට මල්ලිට දැන් ඒකට අවස්ථාව නේද? දැන් මම දකින කාරණයක් තියෙනවා මේ උදේට ගිහින් හවසට පුරුද්ද නිසා gedara තරම් මැසුරක් නැහැ. අර ඇසුරු කරන අයත් එක තමයි ජීවත් වෙන්නේ. දැන් නැතුව ඉන්න බෑ කියලා හිතෙනවාද? නමුත් ඒකට තමයි ලොකු අය කියන්නේ ආතතිය කියලා. හිතේ ඇති වෙන පීඩනය. ඒක හදාගත් එකක්. ඒක පරිසරයේ අප්‍රිය එකක් වුණාම සිදුවෙන දෙයක්. කරුණාම ඒකට කරන්න තියෙන්නේ පරිසරය ප්‍රිය කරගන්න එකමයි. අලුතෙන් පරිසරයක් හදාන යන්න එපා හොයන්න ප්‍රිය කරන්න. තමන් ඉන්න පරිසරය මල් වලින් හරි සත්තුන්ගෙන් හරි සුළඟෙන් හරි තව ප්‍රිය පරිසරයක් බවට පත් කරගන්න. ඒ තව තියෙනවානේ බුදු සමයේ මේ ප්‍රිය කරන්න පුළුවන් කාරණා. පෙය්‍ය වජ්ජානි කියලා තියෙනවා ප්‍රිය වචන කතා කරන එක. අනිත් අය එක්කලා ප්‍රිය වචන කතා. දානය ප්‍රිය වචන සමානාත්මතාව කියලා පෙන්වන්නේ. මෙන්න මේ කාරණා ළමා මනස හුරු කර ගන්නවා නම් ඒ ළමා මනස හිංසනයේ නැමැති චෛසිකයට ඉඩ නැතුව යනවා. හිංසනය කියන්නේ කෝටුවක් අරන් ගහනවා කියන එකම නෙමෙයි. රිදෝලා සතුටු වෙන එක. චිත්ත අභ්‍යන්තරයෙන් ඇනුම් පදයක් කියලා රිදෝලා එහෙම නැත්නම් තව මේ වගේ තවත් පහලට වැටෙන්න අපහාසයෙන් වචනයක් කියලා ආදී කාරණාවලින් සතුටු වෙන එක. එතකොට ඔහු යන්නේ මොන පාරේද? පෙච්චසෝ නලබතේ සුඛං. මතක තියාගන්න. එහෙනම් අපට මේ
වර්තමානයේ උදා වෙලා තිබෙන්නේ අඬ අඬා ඉන්න සමයක් නෙවෙයි. තේරුම් අරගෙන අපි අතින් සිදුවන අඩුපාඩු වැරදිත් නිසා තමයි මේ පරිසරයේ මේසා විශාල දුක් ප්‍රමාණයක් අපට දෙන්නේ කියලා මං හිතනවා. සමහර රටවල් වල සත්තුන්ගේ ජීවත් වීමේ අයිතිය පිළිගන්නේ නැහැ. කිසිම අනුකම්පාවකින් තොරව තමයි මැෂින් වලින්ම බෙල්ල කපන්නේ. සොරතලයට හදලා වගේ. නමුත් මම පසුගිය දේශනාවේදී කිව්වා නේද ඔබට ඇහුවනම් නැත්නම් අයියෙකුගෙන් හරි අහගන්න. ඩොල්පින් මත්සෙක් සුනකෙක් බේරගත්ත කතාව මම දැක්කයි කියලා. සිංහල කතා කරන්න දන්නෙත් නැහැ. සතුන් මරන්න හොඳ නැහැ කියන ශික්ෂාපදයකුත් නැහැ. නමුත් ජලයට ගිලුණොත් මැරෙනවා කියලා මැරෙන්න දෙන්නේ නැතුව පිටේ තියාගෙන නැවක් දැක්ව අරන් එනවා. ඔබට සුන්දර දසුනක් වෙන්නේ නැද්ද මේක? ඔබට අහම්බෙන් බලන්න පුළුවන් නම් මේ කම්බැක් වේ කියන චිත්‍රපටයේ ඉංග්‍රීසියෙන් තියෙන පරිසර විනාශයකදී පාත්ත බිත්තර ටිකක් හම්බෙලා දියණියෙකුට බිත්තර ටික විකුණන්න දෙන්නෙත් නැතුව පැටව් ටික පරිස්සම් කරලා හදලා තටු කපන්න දෙන්නෙත් නැතුව දුක් මහන්සි වෙලා සැහැල්ලු ගුවන් යානයක් හදාගෙන ඒක ඔස්සේ මෙවුන් ටික ඉගිල්ලෝලා උගන්නගෙන ඍතු අවසානයේදී මෙහෙ ඉන්න නැතුව තැනකට යන්න හැටි උගන්නලා ආපහු එක්කන් ඇවිදින් ඒ සත්තුන්ට අම්මා වුණා පෙන්නන්නේ දියණියේ. අම්මා හිටියනම් ඒ පාර උගන්නනවා අම්මෙක් නැති නිසා මෙයා අම්මා වුණා. මේක ප්‍රබන්ධයක් සත්‍ය කතාවක් නෙමෙයි. ඊළඟ සීසන් එකේදී නැත්නම් ඍතුවේදී අර සීතල ඍතුවේදී අර ප්‍රවේශමට එතෙන්ද ගිහින් ආපහු උණ්ඩ එන්න පුළුවන් වුණා කියලා කතාව නිමා කරනවා. පරිසර වනසනකී කට්ටිය අයින් කරගත්ත බව පෙන්නනවා. මේ වගේ මම දරුවෙක් වශයෙන් නෙමෙයි මේක බැලුවේ. නමුත් මම පුදුම සතුටක් ලැබුවේ අවුරුදු 7ක් 8ක් 10කට පෙර ඕක බලලා. අන්න එහෙමයි වෙන්න ඕන කාරණාව. මේ ලෝකය හැමෝටම සුන්දර තැනක් බවට පත් කරන්න වෙනවා. අපෙන් කෙරෙන්න ඕන යුතුක මේක බව තේරුම් ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කරවේ ඔබ දන්න අර පුංචි කතාව මුල් කරගෙන. උන්වහන්සේ මොක පුංචි දෙයක් වශයෙන් වදාලට පළල් විස්තරයක් ඕකේ තියෙන්නේ. ඒ පළල් විස්තරය ඔබටනේ අදාළ වෙන්නේ. ඔබ සැප කැමති නම් මේ සැප හොයන්න ඔබ මොනවා හරි ක්‍රමයක් පාවිච්චි කරලා සතෙකුට පරිසරයට අම්මට තාත්තට නංගිලාට මල්ලිලාට පන්ති යාළුවන්ට රිදවල සතුටු වෙන්න ගියොත් කවදාවත් ඉස්සරහට සැප නම් හම්බ වෙන්නේ නැහැ. දැන් ඉතින් මොකද්ද කියන්න තියෙන්නේ? දැන්වත් හැදෙන්නකෝ අයියේ ඩිංගක් හිතන්නකෝ අයියේ. දඟ නලකින් දමයින් නරකයි බොහෝ සැරයි හොඳ ළමයට කවුරුත් ආදරෙයි. ඔය මම කුඩා කාලේ අහපු ගීතයක්. අන්න ඒ වගේ අයියේ විතරක් නෙවෙයි නංගිත් එක්කලා යෝන කෙනෙකුට මේ අපේ ජීවන ගමන ඉස්සරහට යන්න තියෙන එකක්. දරුව කියලා කියන්නේ ජීවත් වුණ අය නෙමෙයි ජීවත් වෙන්න ඉන්න අය. ඔවුන්ගේ ලෝකය තමයි අනාගතයට තරුණයන්ගේ ලෝකය කියලා කියන්නේ. දැන් තරුණයන්ගේ නැත්තම් වැඩිහිටියන්ගේ ලෝකේ සිද්ධ වෙන්නේ මේවා නම්. ඒ කියන්නේ අර මම කිව්ව හිංසතී නම් වනාන්තරය ටික කපලා ඊට පස්සේ එතන වගස් ටික විකුණ ගන්නවා පොළොව වේලෙනවා වතුර ටික සත්තුන්ට ඉන්න විදිහක් නැතුව යනවා වැලි ටික බලෙන් අරගෙන ගංගා කඩාන යනවා තව තියෙන තැනක් නැත්තම් කඩුලාන පරිසරය විනාශ කරනවා Taman ජීවත් වෙන්න කරන වැඩ මේ ඊට පස්සේ වතුර කඩාන ඇතුළට එනවා මේ ලොකු අය කරන වැඩ ටිකක් එහෙම නැත්තම් ජීවත් වෙන්නට මත්පැන් පෙරන්න පටන් ගන්නවා විකුණනවා නැත්තම් කුඩු වෙළඳාම් කරන්න පටන් ගන්නවා හොඳයි මත්පැන් පෙරන කෙනා විකුණලා එයාට සල්ලි ගත්තට අනිත් කට්ටිය සැප ලබනවාද ඒකෙන් කුඩු විකුණන කෙනා සල්ලි ගත්තට බොන අය සැප ලබනවාද ඔක්කොම මිනිමරුන් නේද කරන්නේ මේ එහෙනම් උගත් අපරාධකාරයෝ සහ නුගත් අපරාධකාරයින්ගෙන් මේ රට පිරීලා මොකද ඔය මේ ගාථාවේ ආදර්ශය අරන් හැදුනේ නැති නිසා නමුත් අන්න අපි උත්සාහ කරනු ලබන්නේ මේක දිහා බලලා මීටත් වඩා ඉඩකඩ අඩු වෙන මීටත් වඩා ජනගහනය වැඩි ජීවත් වීමේ ප්‍රශ්න වැඩි සමාජයක් ඉස්සරහින් හම්බ වෙන්නේ. ඒ ඔක්කොටම පොදුවේ බෙදලා යන්න ඕන නැද්ද මේ තියෙන වරප්‍රසාද?
තනින් අයිති කරගෙන හරියනවද කවුරු? එහෙනම් ඒ හැමෝගෙම අයිතිය පිළිගන්නා සංවේදී මනසක් දරුවන්ට තියෙන්න ඕන නේද අනාගතයේදී? නැත්තම් ඔවුන්ටත් බුදුහාමුදුරන්ගේ අනාවැකිය හරියනවා. පස්සේ ඔවුන් සැප ලබන්නේ නැහැ. පෙච්චසෝ නලබතේ දුකං සුඛං. තේරෙනවද? එනිසා මේ එදිනෙදා ජීවිතයේදීමයි මේ කියන තැනට ඔබපත් වෙන්නේ. ඔබට පෙනුනට ඔබ මේ කයෙන් දුවෙක් හරි පුතෙක් වශයෙන් කියලා ධර්මයේ ගැඹුරින් විග්‍රහ කරනකොට ඔබට දුවටත් පුතාටත් දෙන්නටම සිත සහ කය තියෙන්නේ. ඒ දුවයි පුතයි දෙන්නම නරක වෙන්නේ කය නිසා නෙමෙයි සිතේ තියෙන මේ නරක කාරණා නිසා. ඒ නිසා මේ පරපුරෙන් නැත්තම් උපතින් ලබා ගත්තා වූ මූණට ආරූඪ වෙන හදවතේ තියෙන ප්‍රියංකර බව ඒ මූණට මූණෙන් පේන්නේ ඒක තමයි ඔය. මේක පරිස්සම් කරගන්න කල්පනා කරන්න. ඒ නිසා මේ ප්‍රචණ්ඩත්වය කියන කාරණාවට කවදාවත් යොමු වෙන්න එපා. මොකද ජාතක කතා කියලා ටිකක් තියෙනවා ඔබ අහලා ඇතිද? මේවැ කවදාවත් මේ ආදර්ශමත් බෝසත් චරිතයේ ප්‍රශ්න විසඳුව ඇරුණාම කාටවත් රිදෙව්වේ නැහැ. නමුත් ජාතක කතා ඇසුරු කරගත්තේ නැති ඇතැම් විදේශීය චිත්‍රපට ලංකාවේ පෙන්වනවා දරුවන්ට. පෙන්වන්නේ පොඩි ළමෙක් වෙලා ඉන්නවා අසාධාරණයකට ලක් වෙනවා. දණ්ඩනයකට හරි නැත්නම් මවගේ මරණයට හරි පියාට මරණයට. දැන් ඉතින් මුළු ජීවිත කතාවම චිත්‍රපටියම ලොකු වෙලා අර තමන්ගේ මවට කරදර කරපු අයගේ පලි ගන්න එක. දැන් මේ යෝදණ්ඩේන හිංසතී පාරේ යන්න උගන්වනවා නේද? කෝ ඒක බෞද්ධ සංස්කෘතියද? ඇයි මේවා මේ රටට ආනයනය කරන්නේ? ඔය ඉඩ දෙන්නේ මම අහන්නේ. දරුවන්ගේ හදවත් කුපිත කරන සහ දූෂිත කරන සහ මොට කරන. ඒවා දැක්කම චිත්‍රපටයක් කියලා හිතෙන්නේ නැහැ ඒගොල්ලොන්ට. ඒ සත්‍ය සිද්ධියක් වශයෙන් බලන්නේ. ඊට පස්සේ අනුකරණය කරන්න ගනීවි. නමුත් අර පාත්ත පැටවු ටික පරිස්සම් කරගත්ත එක බැලුවොත් එහෙම ඊට පස්සේ ඔවුන් පරිස්සම් කරන්න හිතනවා අරහම මරන්න හිතේද ඔබට? අන්න ඒ වගේ අපි මේ ගත කරන ජීවිතෙන් ගන්න කාරණා තුල හොඳ පාඩම ඉගෙන ගන්න එක නිවැරදි ආදර්ශය. නරක පැත්තට ගත්තහම ඔබ තරුණියෙක් වැඩිහිටියෙක් බවට පත්වන විටත් මීට වඩා දුක් සහිත ලෝකයක් හදන එකේ කොටස්කාරය වෙනවා. අන්න ඒක වළක්වා ගන්න ඕන. මේකදී මම කියන කාරණයක් තමයි පොතපත කියන්නේ විෂය කියලා කියන්නේ එක පැත්තට දක්ෂතාවයක් දිනු කරන එකක්. බල්බ් හදන්න පුළුවන් නම් විදුලි වැඩ කරන්න පුළුවනි නම් තව මොනවා හරි වැඩක් කරන්න පුළුවනි නම් රේඩියෝ හදන්න පුළුවනි නම් ඒකට අදාළ දක්ෂකම තුල වෘත්තියක් හදාගෙන බඩගින්නට පිපාසයට අවශ්‍ය උපකරණ සපයා ගන්න සල්ලි හොයාගත්ත හැකි. රස්සාව කියන්නේ ඒකනේ. ඔකට රස්සාව කියන්නේ රැකියාව. රැකියාව කියන්නේ රැකෙන විදිහ. ඉතින් නෝගටත් රැකෙන්න ඕන, ඔකටත් රැකෙන්න ඕනනේ. නෝගතා තුළට ආදායම් අඩු වෙනවා, ඔකතා තුළ ආදායම් වැඩි වෙනවා. නමුත් දෙන්නම කරන්නේ බඩ විත රැක ගන්න එක නෙමෙයි. එහෙනම් මම දකින්නේ බඩ විත රැක ගන්න විතරක් ජීවත් වෙන එක සහ ඉගෙන ගන්න එක අධ්‍යාපනය කියලා. හොඳට තේරුම් ගන්න ඒ කාරණාව. ඒක ඉගෙන ගත්තත් ජීවත් වෙනවා නැතත් ජීවත් වෙනවා. කොතන හරි. ඒකෙන් කරන්නේ පහසුවක් සලසන එක. ශිල්පීය ඥානයක් අනිත් අයට බෙදා දී ඊට අදාළ වැටුපක් නැත්නම් ආදායමක් ලබාගෙන ඒක ජීවත් වෙන්න යොදා ගන්න එක. මුළු ජීවිතේම ඇයි මේකට කැප කරලා මේ දඟලන්නේ? තවත් අධ්‍යාපනයක් තියෙනවානේ. මේ වැඩේ කරන්න ගියාපුවම කයෙන් මේක කළාට සිතින් සැප ලබන්නේ නැති තැනකටපත් වෙනවා. අර සදාචාර විරෝධී, නීති විරෝධී, ආගම් විරෝධී වැඩ කරන්න ගියාම. ඒක තමන් අඬ ගහ ගන්නවා ජීවිතේ ළඟට දුක. අන්න මට මේ දරුවන්ට කතා කරන්න ඕනකමක් තියෙන්නේ අනාගතයේදී මේ දුක අඬ ගහ ගන්න ජීවිතේ පැත්තට ජීවිතේ නැඹුරු කරන් යන්න එපායි කියන්න. එතකොට මේ බුදුන් වහන්සේ වදාහල මේ ධර්මයේ තව ගැඹුරු කරුණක් තේරුම් ගන්න පුළුවෙනි. ඒක අවුරුදු 10 දී බෑ 15 දී බෑ 15 20 අතර තමයි මම දන්නේ. මම දන්න දූල පිරිසක් පුතාලා පිරිසක් මට සවන් දෙන අය ඉන්නේ. ඒ පොතේ උගන්වන බුද්ධ ආගමට එහා දෙයක් හොයන දරුවෝ.
ඒක දැනීම එකතු කර ගැනීම සඳහා කරන පරිශ්‍රණයක් වෙන්නේ නැහැ. ඒක තමන්ගේ සිතකය පිළිබඳ කරන අධ්‍යයනයක් තුළ අපිට වර්ධට පත්වෙන්ඩ තින්න පාරෙන් වලකා ගැනීම සඳහා ලැබෙන ශක්තියක්. ඒක දුරදිග පෙනීමක්. එනිසා බුදු සමය පෙන්නන්නේ තේරුම් ගත්ත නැතුව අමාරුවනොත් අගට ගයොත් දැන් හදන්ඩ තියෙනවා නමුත් හදන්ඩ හරි අමාරුයි. මොකද මේ දුකට පත්වන කාරණා ගාන වැඩි ඔක්කම අයින් කරන්න කාලයක් ගත කරන්න වෙනවා. නමුත් දරුවෙකුට මේ දුකට පත්වෙන කාරණා එකතු කිරීම අඩුවෙන් තියෙන්නේ. දැන් පුළුවන් නම් ඔබට වැඩි කරගන්න නැතුව ජීවත් වෙන්න. දැනටත් සමහර පවුල්වල දුවලා පුතාලා ඔය කියන අධ්‍යාපනික ආගමික සේවාවෙන් එහාට ගිහිල්ලා මේ දේවල් හදාරන අනුගමනය කරන අපෙන් ප්‍රශ්න අහන ජීවිතේ එහෙම කරන අය ඉන්නවා. ඒ සංඛ්‍යාව තව වැඩි වෙන්නයි ඕන. එහෙනම් අපිට මේ පාසලට ගිහින් කාත කරන කාලය වෙනුවට නිවසේ ගත කරන කාලය තුළ රූපවාහිනිය ගුවන්විදුලිය ඔස්සෙන් අපි ඔබ ගාවට එනවා නම් ඔබට තවත් උසස් අධ්‍යාපනයක් නේද අපි මේ ලබා දෙන්නේ. දැන් නම් උසස් අධ්‍යාපනය කියන්නේ සාමාන්‍ය පෙළෙන් එහා පැත්තට ලබා දෙන එකටනේ. නෑ අපි මේ ලබා දෙන්නේ උසස් අධ්‍යාපනයක්. ජීවිතයේ ඉදිරියට ගෙන යන්න ඕන ආකාරය පිළිබඳව. එහෙනම් ඔබේ එදිනෙදා ජීවිතය තුළම තමයි මේ සැපලපන මාර්ගය තියෙන කෙනෙක් තේරුම් ගන්න වෙනවා. කොහොමද අපි මේක ක්‍රියාත්මක කරන්න ඕන? අන්න දැන් අපි යනවා ඊළඟ ගාථාවට. බුදුන් වහන්සේ වදාළ එක. මේක බණ තේරෙන්නේ නැති පුද්ගලයින්ගේ ඉරණම මේකේ පෙන්වන්නේ. සුඛකාමානි භූතානි යෝදණ්ඩේන හිංසති. අත්තනෝ සුඛ මේසානෝ පෙච්චතෝ නලබතේ සුඛං. සැප කැමති සත්වයින්ට යම් කිසි පුද්ගලයෙක් මොන ඍජුව හෝ අස්ථාන මාර්ගයන්ගෙන් වද හිරිහැර දෙයිද? දීලා සැප හොයයිද නැත්නම් සල්ලි වලින් ඒගොල්ලෝ සැප තමයි හොයන්නේ ලේසියෙන් සල්ලි හොයලා. නමුත් ඔහුට පස්සේ සැප හම්බ වෙන්නේ නැහැ කියලා තියෙනවා ඒ පාරේ වැරැද්දක් නිසා. සුඛකාමානි භූතානි යන්න මම ගත්ත ගාතාව. සැප කැමති සත්වයින් සඳහා. තවත් කෙනෙක් නැත්නම් ඔබ. යෝ කියන්නේ යමෙක් කියන එකනේ. ඒ යමෙක් මේ සවන් දෙන ඕනෑම දුවෙක් පුතෙක්. දණ්ඩේන නහිංසති. කෝටුවකින් හරි ලීයකින් හරි වචනයකින් හරි තවත් අමනෝජ්‍ය ක්‍රියාවකින් හරි නහිංසති රිදවන්නේ නැද්ද? ඒකෙන් සැප හොයනවාද? අත්තනෝ සුඛං ඒසානෝ. නොරිදවා සැප කැමති වෙනවාද? අර රිදවල සැප කැමති වෙන කට්ටිය අර පෙන්නුවේ. ඔබ දැන් බලන්න ඔබගේ චරිතය තුළ රිදවා සැප කැමති චරිතයක්ද දැනට ඔබ කියලා. එහෙනම් ඒකට ආයුබෝවන් කියන කාලේ ඇවිදින් තියෙන්නේ ඒක දිනු කරන්න නම් එපා. මේක පෙන්වනවා නොරිදවා සැප. යෝ දණ්ඩේන නහිංසති. දැන් අර වෘද්ධියත් තෝරා ගැනීම තුලත් මානව දයාව ගැන තියෙනවා නේද? මිනිසුන්ගෙන් එකෙන් දුකටපත් වෙනවා, ධනෙ විනාශ වෙනවා, කාලේ මැරෙනවා කියනවා නම් ඒ දුකටපත් කරන පාර තෝරාගන්න දරුවෙකුට ඊට පස්සේ බැරි වෙනවා නේද? ඔය යුක්ති සහගත සාධාරණ වෘත්තියක් තෝරා ගැනීම කියන එකේදී තෘප්තිමත් රැකියාවක් Tamanට මෙහෙවරක් කරලා සතුට වෙන්න පුළුවන් සමාජයට වදයක් නොවන එකක් තෝරගන්න ඕනනේ. අන්න සැප සොයනවා නම් මේ රිදවන්නේ නැතුව. එහෙනම් ඔහුට පස්සේ සැප හම්බ වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔබ හැම දෙනාගේම චරිතේ හැඩ ගැහෙන්න ඕන ආකාරය. දැන් කොතනින්ද පටන් ගන්නෙ? මේ වන විට අර යෝ දණ්ඩේන හිංසති කියන තැන ඉන්නවා නම් දැන් එතන රතු ඉර ගහන්න වෙනවා. තිතක් තියන්න වෙනවා. ජීවිතේ ඒ ගති ලක්ෂණයට තිත තියන්න වෙනවා. ඒක හුරු කරගන්න එක ඒක බලවත් වෙනවා. දැන් ඊළඟ එක හුරු කරන්න වෙනවා. අන්න ඔබට සමාජයේදී හමු වෙනවා මේ සඳහා. මම දන්න සමහර දරුවෝ ඉන්නවා මේ ඔය පාරේ එහෙම ඉන්නවා දැක්කම සත්තු ගෙදර අරන් එනවා. තව සමහර දරුවෝ ඉන්නවා අම්මලව උයවගෙන පාරේ ඉන්න සත්තුන්ට කන්න ගිහින් දීලා එනවා. ඒ රායට කිසි වගකීමක් නැහැ. හැදිලා කොහේ අරන් යයි. නමුත් එයා දැක්කම අනුකම්පා කරන්න හිතිලා Tamanට තියෙන හැකියාවෙන් කැම ටිකක් දීලා එනවා. දැන් අර යන්නේ යෝදණ්ඩේන නහිංසති නේද? ඔබත් එහෙම චරිතයක්ද?
සතෙකුට හරි යාළුවෙකුට හරි ආදි වශයෙන් ඔබ රිදවන එකද ඔබේ චරිතය වෙලා තියෙන්නේ. උදව් කරන එකද ඔබේ චරිතය වෙලා තිබෙන්නේ. රිදවන්න ගියොත් බුදුහාමුදුරුවෝ වදාළන්නේ අනාගතේ ඔබ ලොකු වලකට වැටෙනවා සැප ලබන්නේ. නැත්නම් ඔබ මේ පැත්තේ යන්න පුළුවන් නම් ඔබ දියුණු කරන්නේ මේක. ඒවට ඒ දියුණු කරනවට කියනවා පුරුදු කරනවා හැවත් පාරමිතා බවට පත් වෙනවා. පාරමිතා කියන එකේ තේරුම පරතර දක්වා දියුණු කරනවායි කියන එක. එහෙනම් අපිට මේ කරන වැඩෙන් හිත ගිනි ගන්නෙ නැහැ. නින්දෙදි දැකලා බය වෙන්නේ නැහැ. සිහි කරන ගානේ සතුටු වෙන්න පුළුවන්. දැන් ඔබ හීනෙන් දැක්කොත් එහෙම ගිනි අරන් දැවෙනවා. ඔබට කවුරු හරි ගහනවා දැක්කොත්. එහෙම ඔබට ඒකෙන් සතුටක්ද හම්බ වෙන්නේ? නැහැ. ඒ සිහින ලෝකෙත් දුකක්. නමුත් ඔබට තේරෙනවද සිහින ලෝකයේ කියන එක හැදෙන්නේ දවල්ට කරන වැඩවල එකතුවෙන් කියලා? දැන් එහෙනම් දවල්ට නරක වැඩ බොරු කරලා හොඳ හීන ලෝකයක් හදාගත්ත හැකිද? බැහැ. දවල්ට කරන වැඩ හැම දෙයක්ම යහපත් වෙනකොට තමයි සිහින ලෝකයක් හොඳ වෙන්නේ. එතකොට ඒකේ තියෙන දුකක් නැතිකම සතුට පෙච්චතු ලබතේ සුඛං නේද? මේ වගේ ගාතාවක් තියෙනවා තව තැනක ඔබට අදාළ නැතත්. ඔය වගේම ගාථා යුගලයක්. නතං කම්මං කතං සාදෝ යං කତ୍වා අනුතප්පති. යමක් කරලා පස්සේ තැවෙන්න සිද්ධ වෙනවා නම් ඒවා කරන්න එපා. පස්සේ මතක් වෙන ගානේ යද්දකින් කඳුළු හෙලන්න වෙනවා නම් ඒක කරන්න එපා. තංචකම්මං කතං සාදෝ යං කତ୍වා නානුතප්පති. කලාට කමක් නැහැ කරලා පස්සේ තැවෙන්න වෙන්නේ නැත්නම් මතක් වෙනකොට සතුටු වෙන්න පුළුවන්. යස්ස පතිතෝ සුමනෝ විපාකේ සත. දැන් මේ පෙන්වන්නේ ආයුතු සහ නොආයුතු මඟ. සමස්ත සමාජයේටම මතක තබා ගන්න. ඔක තමයි බුදුදහමේ පූර්වාදර්ශයේ මාර්ගෝපදේශකත්වය කියන්නේ. ජීවිතයේ ඉදිරියට ගෙන ආයුතු පැත්ත. දැන් ඔබ මේක ආරම්භ කරන්න හිතන් ඉන්නේ අධ්‍යාපනය ලැබලා ඉවරලා රැකියාවක් ලබාගෙන ඊට පස්සේද? එහෙම තමයි අපේ අය කල්පනා කරන්නේ. නෑ දැන් පටන් ගන්න ඕන. තම තමන්ට දැන් ලැබෙන අභියෝග ඔස්සේ දැන් ලැබෙන කාරණා ඔස්සේ මේක පටන් අරගෙන දිනු කරන්න වෙනවා. ඔබ දන්නවද ලුණු කියන එක? 7 8 9 10 පන්ති වල ඉගෙන ගන්නවා නම් ඔකට ඉතින් මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන දන්නව ඇති. විද්‍යාව ඉගෙන ගන්නකොට. ඔබ අතගාලා තියනවද මේවා කැට? කැට කියලා තමයි හිතන් ඉන්නේ. මේක උදාහරණයක්. හොඳයි හොද්දට නැත්තම් දාපුවාම ඔබට කැටද දැනෙන්නේ රසද දැනෙන්නේ? වතුරේ තියෙනකොට කැට නෙමෙයි යෝක සාගරේ තියෙන්නේ ඔය. ඒවා මිදුනහමනේ ඔය ස්පටික කියලා අපට අහුවෙන කැට තියෙන්නේ. නමුත් කැට නෙමෙයි මේක රසනේ ලුණු කියන්නේ. ඒ නිසා අපි ඔක වතුර කරලා දැම්මත් රස කැටවට දැම්මත් රස දැබෙන්නේ. ඒකෙන් තමයි ආහාර රසවත් කරන්නේ. හොඳයි ලුණු වල රහ නැතුව ගියොත් මොනවා හරි ඉතුරු වෙයිද? රස නැති විට ලුණු කියලා දෙයක් නැහැනේ. එහෙනම් මේ සමාජය තුළ manussකම් නැති විට මිනිස්සු කියලා જાතියක් ඉතුරු වෙන්නේ නැහැ. manuss කියන්නේ උසස් මනස. අන්න අපට ලබාගත් ජීවිතේ manussකම් වැඩි දියුණු කරගන්න දාලා තියෙන සුන්දර අවස්ථාවක් මේ ඉදිරියට. මේ සසර කියන එක ලබාගත් ජීවිතේ ඔබට පෙනුන්නේ නැති වුණාට මෙතනින් ඉවර වෙන්නේ නැහනේ. තව එහාටත් යන්න වෙනවා. ඒ ඔබ කරන්නා වූ දියුණුව සහ පරිහානිය ඔස්සේ ඉහළට පහළට. ඒක නොයන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරු දහමක් තේරු ගන්න තරම් ඔබ අවුරුදු 20 22 වෙනකොට ඥානවන්තෙක් වෙන්න වෙනවා. අපි ඒක 15 දී 10 දී තේරුම් ගන්න කියන්නේ නැහැ. මොකද මම අවුරුදු 30 ගණනක් තිස්සේ දරුවොත් එක්කලා ඉන්නේ. ඔය දෙපැත්තෙම ධර්ම කරුණු දරුවන්ට කියලා දුන්නාට මම තේරුම් ගන්නවා මේ 15 16 17 දූල පුතාලට විභාගෙට පාස් වෙන බුද්ධ ආගම ඇරුණාම අධ්‍යාත්මික බුද්ධ ආගම කියන එක පිළිබඳ අවධානයක් යොමු වෙන පුරුද්දක් නැහැ බොහෝ දෙනාට. හොයන දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඔවුන් හිතන් ඉන්නේ අර මිරිඟුව පස්සේ යන ජීවිතයක්.
A හම්බ වෙනවා නම් B හම්බ වෙනවා නම් D හම්බ වෙනවා නම් ඉහළ සාමාර්ථයක් හම්බ වෙනවා ඊළඟට යන්න පුළුවන්. ඔහොම ගියාම සල්ලි හම්බ වෙන ලොකු පුටුවක හම්බ වුණොත් දැන් සැප ඔක්කොම තියෙයි කියලා හීනෙක ඉන්නේ. නමුත් එතෙන්ට යන්නේ යෝදන් දෙන හිංසතිය නම් කවදාවත් හොයප එක හම්බ වෙන්නේ නැහැ. එනිසා බුදු සමයේ උගන්වනු ලබන්නේ ජීවිතයේ manussකම රැකගෙන ගෙනියන්න ඕන ජීවිතයක්. ඒ රැකෙන්න කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. manussකම නැති වෙන්න කරන්න වැඩ ටිකක් ලෝකෙ පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා පඬිවරු බුදු සමෙත් තියෙනවා. පඬිවරු ඒවට ශික්ෂාපද දාලා වළක්වලා තියෙනවා. මේ නීති ටිකක් දාලා මෙන්න මේවා පොරොන්දු වෙලා කරන්න එපා කියලා. අනේ ඉතින් ඔබට අවුරුදු 5 6 7 කාලේ මේ නීති පහ පාඩම් කෙරෙව්වා. වැඳගෙන කියනවා උදේට දවල්ට හවදට. හැබැයි ඒකේ ගැඹුර දන්නේ නැහැ. බොහෝ දෙනෙක් නීතිය කියනවා හැබැයි නීතිය කඩනවා. මේක වරදක් කියලා මං හිතන්නේ. මේ ළමයින්ට තේරෙන්නේ නැති කාලේ මේ නීති ටික කියවලා ඊට පස්සේ අගයක් නැති කරලා දැන් කඩනවා. තේරෙන කාලේ කියලා දුන්නොත් නීතිය කැඩෙනකොටම මෙන්න මේ නීතිය පොරොන්දු වෙන්න කියලා පොරොන්දු කරවගත්තා නම් අම්මා හරි තාත්තා හරි ගුරුවරයෙක් හරි කඩන්නේ නැති විදිහට වෙන්න තිබුණේ ඒකයි කියලා මම හිතන්නේ. ඔය නීති නෙමෙයි තව එහාටත් තියෙනවා. මම ওই නීති ටික කිව්වේ පන්සිල් කියන එක. කඩනවට පස්පව් කියලා කියනවා. අන්න සැප ලබන්නේ නැහැ වකරන්න ගියොත් එහෙම. එනිසා අපි බුදු සමයේ උගන්වන මේ අත්ුප්පනායක ධම්මපරියාය කියලා පාලියෙන් උගන්වන එක සිංහලට පරිවර්තනය කරගන්න තමන් උපමා කොටගෙන හිතන්න. මේක පාවිච්චි කරන්න ප්‍රායෝගික ජීවිතයේදීත් අම්මා නෑ ගෙදර තාත්තා නෑ ගෙදර ඔබනේ ඉන්නේ. බොරුවක් කරන්න මේ වැඩේ යොදා ගන්නවද? එහෙම නැත්නම් උදව්වක් කරන්න නැත්නම් තියෙන දේ බෙදා හදා ගන්න සතුටින් ඉන්න උදා ගන්නවද? සාමාන්‍ය හිත වැරදි පැත්තට යන්න හදනවා කියලා පෙන්වන්නේ. නිකන් හරියට මේ වර්තමාන රටේ මිනිස්සුયો වගේ. ආණ්ඩුවේ නීතියක් දානවා ගෙදරට වෙලා ඉන්න යන්න එපා කියලා. එක එක බොරු හදාගෙන පොලිසියට අහු වෙනවා ගිහිල්ලා. පොලිසියක් ඕනලා තියෙන්නේ මොකටද? නීතිය අහන හින්දා නෙමෙයි. බොරු කරන මිනිස්සු අල්ලගන්න. දොස්තර මහත්තයෙක් සතු බලපත්‍රය අරගෙන කාර්ය කරා යනවා. තව මොකක් හරි බරපත්‍රයක් කරන තමන් එහෙම කෙනෙක් හොරටාවේ. අර ඔය යෝදන් දෙන හිංසතිය කියන පාරේ ගිය ලොකු අය තමයි දැන් ඔය වහලකන්නේ නැතුව මේ ලොකු අමාරුවක දාලා තියෙන රට. මේ ඔබට ඒක මතකද? පහුගිය අවුරුදු කාලයක් ආවේ. ඒ කාලේ ඉන්දියාවේ පැත්තේ කට්ටිය මොකද කරන්නේ? කලගෙඩි මේලාවක් කළාලු කුම්භ මේලා. ඒකට මිනිස්සු එකතු වුණා. ඒ පැත්තේ තිබුණා මැතිවරණෙකුත් පළාත් සභා මට්ටමේ. ඒකටත් මිනිස්සු එකතු වුණා. දැන් එකතු වෙන එක තරම් ලොකු වරදක් නැහැ මේ කොරෝනා වලට. දැන් වැරද්ද කරලා දැන් ඔක්කොම දහස් ගණන් පරලෝ යනවා. අපේ අයත් ඉතින් මොකද කරන්නේ? අලුත් අවුරුදු මේලාවක් කළා. එකතු වෙලා ගවුම් ගන්න ගිහින් ඇඳුම් ගන්න ගිහින් බඩු ගන්න ගිහිල්ලා මුඛාවරණත් වලංගු කරගෙන පාවිච්චි කරන්නේ නැතුව දැන් 2500යි 3500යි 1 2 40 දක්වා ඉහළ ගිහින්. දැන් ඒ මොකද්ද? අර පවතිනා වූ ඒවට කියන්නේ නිර්ණායක කියලා. දුරදක්නා නුවණින් වෛද්‍යවරු විසින් කරපු නිර්දේශය ඒ මොහොතේ දේව වාක්‍යයක් වගේ වළංගු වෙන්න වෙනවා ඕන කෙනෙකුට. ඒක පිළිගත්තේ නැති වැරද්ද නේද? අන්න එහෙම මිනිස්සු හැදෙන්න නරකයි ඉස්සරහට. ඒකයි නීතිගරුක භාවය කියන එක, නීතිය කියන එක මේ මොහොතට ඔක්කොටම වළංගු වෙන්න වෙනවා. ඒක පිළිගන්නේ නැති පත්කලයා බොරු කපටිකම් කරලා ආයෙත් මොකද අර කරන්නේ? ලොකු අමාරුවක් වටනවනේ. ඉතින් ඔබත් මෙහෙම ගෙදර තියෙන නීතිය, පාසලේ තියෙන නීතිය, නිවාසාන්තර තරඟයේ තියෙන නීතිය, ක්‍රිකට් තරඟයේ තියෙන නීතිය මේ ඔක්කොම කඩන්න ගියොත් මොකද වෙන්නේ? එතකොට වෙන්නේ වළං කඩේට පැනපු ගොනා කරන වැඩේ වෙනවා සමාජයට. ඔබට මම තව පොඩි උදාහරණයක් පෙන්වන්නම් මේ ප්‍රශ්න තියෙන්නේ කොයි වෙලාවද කියලා බලන්න. අපි ගලමුකෝ ඔබ සහභාගී වෙනවා ඉල්ලේ නැත්තම් ක්‍රිකට් තරඟයට කියලා. ඔබ මෙතෙන්ට එන්නේ දැන් පන්දුවට පහර දෙන්නෙක් විදිහට. මොකද ඊට පන්දු මේ පිටිකරු දැවී ගිය නිසා.
එයා ගැන කල්පනා කර හිටියොත් බයෙන් හිටියොත් ඔබට පුළුවන් ද වැඩේ කරන්න? ඒක දැන් ගත වෙලා ඉවරයි. ඔබට දැන් තිබෙන්නේ ඉස්සරහින් එන පන්දුවට මුහුණ දෙන්න. ඊළඟ ඕවරේ ගැන හෝ ඊළඟ පන්දුව ගැන හිතුවොත් එහෙම ඔබට හරියනවද? දැන් පන්දුව එනවා පහර දුන්නොත් දිනුම් නැත්තම් විකට්ටුව බිඳ වැටෙනවා. නැත්තම් උඩ පන්දුවකට ඔබ ඉඩ දෙනවා. දෙකම මේ මොහොතේ නේද සිද්ධ වෙන්නේ. පන්දුවට පහර දී ජයග්‍රහණයත් මේ මොහොතේ සිදු වෙන්නේ. පන්දුව හරියට පාවිච්චි කළේ නැත්තම් දැවි යාමත් මේ මොහොතේ සිදු වෙන්නේ. ඉස්සර අතීත පැත්ත හරි අනාගත පැත්ත හරි බලන් හිටියොත් මේ වැඩේ වෙනව නේද? හොඳට සිහියෙන් නේද හොඳ පිටිකරුවෙක් ඉන්නේ අර පන්දුව හඳුනාගෙන ওই තත්පර දෙකට හඳුනාගෙන මේ වගේ ඔබට මේ දැන් සිදුවෙන සිද්ධිය සම්බන්ධයෙන් මම යන්නේ නුහුරටද වැරදි පැත්තටද කියලා අවබෝධයක් කරන්න සිහියක් තියෙන්න වෙනවා. ඔබ ළඟ තිබුණා වූ බෝසත් කාරුණික ස්වභාවය වෙනුවට දුර්ලභ දුෂ්ට ගතියක් මතුවී ඒකද පාවිච්චි කරන්න හදන්නේ කියන එක දැන් මේ මොහොතේ තේරෙන්න වෙනවා. මේකට කවදාවත් අනාගතයක් නැහැ, අතීතයකුත් නැහැ. දැන් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේ මොහොත අපරාධයකට යොමු වෙන එක වළක්වා ගැනීම සඳහා දරුවන්ට තේරෙන්න ඕන. අපරාධය කියන්නේ මිනිවරමකට නෙමෙයි, මොකක් හරි මේ රිදවන වරදකට. අන්න මෙතන ඉන්න පුළුවන් නම් එතකොට මොකද කරන්නේ? එහෙනම් අපි කරන කියන හැම කාරණයක්ම තමන්ට සහ අනුන්ට යහපත පිණිස කියන කාරණා ඇරුණාම අයහපත් දේවල් කරන්න අපේ හෘද සාක්ෂිය ඉඩ දෙන්නේ නැහැ අපිට. මොකද පස්සේ කාලෙක අපට ඒවට විඳවන්න වෙන නිසා. මේ යහපත් දේවල් කරලා සතුට විඳින්න තියෙන එකයි අයහපත් දේවල් කරලා දුක් විඳින්න තියෙන එකයි දෙකටම බුදුදහමේ කර්ම විපාක කියලා කියන්නේ. ඉතින් අපිට දරුවන්ට කියලා දෙන්න පුළුවන්කමක් තියෙන නරක කර්ම සහ දුක් විපාක අයින් කරලා හොඳ පැත්තට හරවන එකයි. තව එහාටත් තියෙනවා බුදු සමයේ ගැඹුර. ඒක තමයි අපි වැඩිහිටියන්ට ධර්ම දේශනා කරමින් කියලා දෙන්නේ. ඔබත් වැඩිහිටියෝ වෙනකොට මේ පරිහානියේ සාරණා වැඩි කරගෙන එනවට ඉස්සෙල්ලා මේ මම කතා කරන්නේ දරුවන් සතු තියෙන පාරිශුද්ධත්වය ප්‍රවේශම් කරගන්න. ආදරණීය බව, ලෙන්ගතු බව පරිස්සම් කරගන්න. මේ සම්බන්ධයෙන් ලියලා තියෙන ගීතවල එහෙම මොනවද තියෙන්නේ? අම්මා සම්බන්ධයෙන් තාත්තා සම්බන්ධයෙන් එහෙම තියෙන ගීතවල මොනවද තියෙන්නේ? ඔවුන් විසින් ඔබගේ ලෝකේ දුක ඉදි කරන්නට දරන වෙස මහන්සියට අගැයීමක් තියෙන්න ඕන, බලාපොරොත්තුනේ නැති වුණාට. එනිසා ඒ ඔක්කොම මේ දයාවන්ත බව, කාරුණික බව, මනුස්සකම කියන ගති ලක්ෂණය තියෙනවා නම් රැකෙනවා. ඇඟ මනුස්ස වුණාට කාරුණික බව නැත්තම් එහෙනම් ඒ ලුණු කැටේ ලුණු නෑ. ලුණු නැතුවම කැටයක් නෑ. මේ ලෝකෙට ඕක වෙන්න දෙන්න කැමතිද ඔබ? බහුතර සමාජයේ මනුස්සකම් නැති මිනිස්සු බවට පත් කරනවාද ඔබ ඉදිරියට තරුණයෝ බවට පත් වෙනකොට? තමන් නවකවදේ විඳලා අපිත් විඳ උඹලත් විඳවන්න ඕන කියලා අනිත් අයට පීඩනයේ පටවන මෝඩයෝ බවට පත් වෙනවද? ඒක විශ්වවිද්‍යාලයෙන් අතුරුදහන් කරනවද? මානසික මට්ටමින් හිතලා විකෘති මනසකින් යුක්තව විකෘති දේවල් බලලා සතුට වෙනවද? එහෙම නැත්නම් මනුස්සකම අගය කරලා සලකනවද? ඔය දැනටත් ඔය නවකවදේ තුල පෙන්වන්නේ නොදියුණු මනුස්සකමක්. අමානුෂික බවක් පෙන්වන්නේ. දන්නවද? අධ්‍යාපනය අතහැරලා දාලා ගෙදර ආපු අය ස්වාමින් වහන්සේලා දරුවෝ ඉන්නවා. සමහර අය මරණයටපත් වුණා. සමහරු සදාකාලික අංග විකල බවටපත් වුණා. මානසික ක්‍රියා හින්දාද? නොහික්මන ක්‍රියා නේද? ආදරණීය දුවෙක් පුතෙක් වශයෙන් ඔබ කිසිවෙක්වත් ඒ පාරේ නොයනවට මම කැමතියි. ඒ නිසා තමයි මේ අනුග්‍රහක බවතුන්ගේ ගුවන් කාලය අරගෙන මම වැඩිහිටියන්ට වඩා දරුවන්ගේ ලෝකයට මේක පෙන්වන්නේ අනාගතයට යනකොට අමාරුයි වැටෙන්නේ නැතුව යන්න. පාරිශුද්ධත්වයේ සුන්දරත්වයේ රැකගන්න එතකොට සතුට තියෙනවා. ඒක නැති කරගත්තොත් ඔවුන් අතර වාද ભેද වෙලා පස් බෙදා ගන්න, වැලි බෙදා ගන්න, හෙරොයින් වල බලාධිකාරිය බෙදා ගන්න දෙපැත්තට බෙදිලා ඊට පස්සේ බැනගෙන ගහගෙන අවියාවද පාවිච්චි කරලා දෙගොල්ලම අවුරුදු 35න් 35න් පරලෝ යනවා. මේ 100ක් අමාරක් ජීවත් වෙන්න ඉන්න අය අර වැරදි පාරේ ගිය නිසා නේද? සැප ලැබුවද?
සැපලෝභ නෙමෙයි manussකමවත් හම්බ වෙන්නේ නැහැ වෛරෙන් පරලෝ ගියාපුවාම. ඒ නිසා ඉගෙන ගන්න රටට මෙහෙවරක් කරන්න මව්පියන් ගැන බලන්න ඔක්කොම කරන්න. හැබැයි manussකම නම් පාවා දෙන්න එපා. ඒක නැති කරන්න එපා. ඒකේ සුවඳ තමයි ලෝකෙට ඕන වෙන්නේ. බුදුරජාණන් වහන්සේට පෙන්වන්නේ උත්තරීතර මනුස්සයා කියලා. මොකද ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය කියන මේ දුෂ්ට ලක්ෂණ එකක්වත් හිතේ නැහැ. ඒවා මරන්න පුළුවන් ඔබ ජීවත් වෙලා ඉඳලා. ඒවා වැඩි දියුණු කරගත්තාම මරන්න අමාරුයි. අපි කියන්නේ දැනට ඔබට වැඩි දියුණු කරගන්න එපායි කියලා. වැඩි දියුණු කරගත්ත කාරණා බොජ්ජංග කියලා පැත්තක් වැඩි දියුණු කරලා හිතෙන් අයින් කරලා පුළුවන්. ඒකට තමයි බුදු සමය විදර්ශනා භාවනා කියලා එකක් තියෙන්නේ. ආපහු හිටපු තැනට කයෙන් වැඩි හිටියෙක් වුණාට හිතේ තියෙන සුන්දර තැන දක්වා හිත හදන්න පුළුවන්. මිනිස්සු තුළ රජයන්ඩ ඕන ගති ලක්ෂණක් තමයි ඔය කරුණාව, දයාව, අනුකම්පාව, පරෝපකාරය කියලා කතා කරන්නා වූ මේ ගති ලක්ෂණ පුළුවන් තරම් වැඩි දියුණු කරගන්න ඕන. එහෙනම් ඔබට තවත් සරල ගණේ වදන් ටිකක් ආශ්‍රයෙන් සැප ලබනවා කියලා දුන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් බුදුන් වහන්සේ වදාළ පරිදි සුඛකාමානි භූතානි ඔබ මේ සැප කැමති නම් එහෙනම් ඔබට කිසිදු ආකාරයේ රිදවීමේ ක්‍රියාමාර්ගයක් කරන්න නැත්නම් යෝ යමෙක් දණ්ඩේන නහින්සති. ඒකෙන් නම් ඔබ සැප හොයන්නේ. එහෙනම් ඔබට සැප හම්බ වෙනවා. මේ බුදුන් වහන්සේගේ තේමාව හරිද කියලා අත්හදා බලන්න ඔබේ ජීවිතය තුලකට. ඔබට තේරෙවි බුදුන් වහන්සේ කොතරම් දූරදර්ශීද කියලා. මිනිසා දුකට පත්වන්නේ මිනිසාගේ චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අපිරිසිදු වීම තුළ දරුවා ළඟ මේක නෑ, මේක වැඩි දියුණු කරගන්න එපා. ගුණධර්මම වැඩි දියුණු කරගන්න. ඒක තුලත් තියෙන ආත්ම දෘෂ්ටි කියලා වැරද්දක්. ඒක බණ තේරෙනකොට අනාත්ම දර්ශනයට පත් කරගන්න පුළුවන් වෙයි. ඒක වැඩි හිටියෙක් වෙනකොට තේරෙවි. එතකොට උත්තරීතර මිනිසෙක් වෙන්න පුළුවනි. අර රුපියල් 1000කින්, ලක්ෂයකින්, 50000කින් ලබන සතුටට වඩා සල්ලි නැතත් මේ සතුට තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සල්ලිකාරයෙක් නෙවෙයිනේ. සිද්ධාර්ථ කුමාරයා සල්ලිකාරයෙක් වුණාට ඊට පස්සේ සිවුරයි පාත්‍රය විතරයි තිබුණේ, මොකක්වත් ආයිති තිබුණේ නැහැ. ඒ වුණාට ආහාර නැති වුණෙත් නැහැ. මිනිස්සුත් හරියට කරු කළා. බුදුම සැනසෙල්ලකින් හිටියේ. ඒ සල්ලි වලින් නෙවෙයිනේ සැනසෙල්ල හම්බ වුණේ. ලෝභක්ඛය, දේශක්ඛය, මොහක්ඛය, නිබ්බාණං අන්න අර දුර්ගුණ ටික මරා ගැනීමෙන්. එහෙම කරන්න මේ ජීවිතය යොදා ගන්න බලන්න. එනිසා නිවාඩු කාලයක් වගේ ගෙදර ගත කරන කාලය තුල ඔබේ බෝධිසත්වකම රැක ගන්නට මෙම කරුණු ටික උදව්පකාර වේවා, හේතු ආසනාව වේවා. ඔබගේ අනාගත ලෝකයේ දැන් තියෙන ලෝකෙට වඩා මේ නූගත් හොරු සහ උගත් හොරු විසින් පාලනය කරන දුකටපත් කරන ලෝකෙට වඩා සුන්දර ලෝකයක් නිර්මාණය කරගන්න ඔබ හැම දිනාටම දූරදර්ශී ඥානය ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනවා. මේ මාතෘකාව තෝරගන්න මට හේතුවකුත් තියෙනවා. මගේ හිතෙත් මේක තිබුණා කොවිලා වැඩි කරන්න. මේ දායකත්වයේ දරුවෝ අයගේ කොලේ තියෙන කාරණා ටික දැක්කම මේගොල්ලන්ටමයි මේක ගැලපෙන්නේ කියලා හිතුණා. මෙම ධර්මානුශාසනාවේ පුණ්‍යානුමෝදනාවේදී දායකත්වය මෙහෙමයි තියෙන්නේ. දූදරුවන් විසින් ආදරණීය පියාණන්ගේ ජන්මදිනයේ හේතු කොටගෙන දහම් පිපාසයෙන් පෙළෙන ලෝවැස්සන් වෙත මෙම දහම් අමාපයන් පිළිගන්නු ලබයි. ඔන්න තාත්තට ගරු කරන හැටි. අර මම කියපු සද්ධර්මයක්, සත්පුරුෂ ගතියක්. 2021 ජූනි මාස 10 වෙනි දිනට 80 වසරක් සපිරෙන කොටගොඩ ගණේපොළ පදිංචි විශ්‍රාමික ගුරු සිරිසේන කුමාරගේ මහතාට කියන්නේ නැතුව ආදරණීය පියාණන්ටම කියන්න, සීයාටම කියලා කියන්න. නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවා. අපිත් කියනවා සතවසාධික කාලයක් ජීවත් වෙන්න දීර්ඝායුෂ ලැබේවා කියලා. මොකද මේ මෙබඳු දරු පිරිසක් හදපු නිසා. ගෞරවනීය දේශකයන් වහන්සේගේ සසර ගමනාන්තයේද මේවා වේදේ මේවා හොඳ ප්‍රාර්ථනයක්. මම ඒක බාර ගන්නවා. මට ඉන් එහාට බලාපොරොත්තු ඇත්තෙම නැහැ. උන්වහන්සේ කරන්නා වූ මෙම දහම් මෙහෙවර දිව්‍ය අතිතුරා සුවසේ කරගෙන යාවට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට වහවහ උතුම් චතුස්සත්‍ය අවබෝධ වීමෙන් නිවන් මඟ සාක්ෂාත් වීම පිණිස හේතු වේවා. ඔන්න ඊළඟ මගේ ප්‍රාර්ථනය. දනු මුරුමුරන්ට තුනුරුවනේ ආශිර්වාදයෙන් ලොවට වැඩදායක යහපත් පුරවැසියන් බවට පත් වේවා. ඒකටමයි මේ බණ ටික මම කිව්වේ. පවතින කොරෝනා වසංගතයේ මුළු ලෝකයෙන් තුරන් වී රටට ලෝකයට සැසසැල සේවා සියල්ලන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ සඳහා හැම දිනාටම වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය තේරුම් ගන්නට ලැබේවා.
ධර්මදේශනාවට මූල්‍යදායකත්වය දරා ධර්මදේශනා කරවා ගැනීමෙන් විශේෂයෙන් දරු පරපුරෙන් ධර්මදේශනාවක් කරවා ගැනීමෙන් දුන්නා වූ ධර්මදානය හැම දිනාටම අර්ථ හිතසුව පිණිස වේවා. දරුවන් වශයෙන් ඔබ කළා වූ මෙහෙවර 80 වසරක් පිරෙන පියාතුමාට සුබ උපන්දිනයක් වේවා. නිදුක්ඛ නිරෝගී සුවපත් ඔබගේ දියුණුව බලමින් සතවස්කාද කාලයක් ජීවත් වීමට ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ වගේම ඔබ හැමදිනාටත් ඔබ හැමදිනාගේ දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයේ රෝග පීඩාවන්ගේ දුරු වීම කියන කාරණා සඵල වීමෙන් අපි මේ මතක් කළා වූ මනුස්සකමේ වටිනාකම තේරුම් අරගෙන ලෝකෙට අවශ්‍ය මිනිසෙක් බවට පත් වී මෙලොව අභිවෘද්ධි සපුරා ගන්නට සදහම් ගැඹුරට තේරුම් කරගෙන ලෝකෝත්තර සැනසීමට පත් වෙන්නටත් හේතු වාසනා වේවායි කියලා හැමෝම අදිෂ්ඨානයක් ඇති කරගන්න අනුගමනීය ප්‍රතිපදාවකට යන්න. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං